වස්සාන ධර්ම දේශනා ශ්‍රද්ධාව නැතුව නිවන් දකින්න බෑ. සීලේ නැතුව නිවන් දකින්න බෑ. මේ දානේ නැතුව නිවන් දකින්න බෑ. සත්පුරුෂ ආශ්‍රය නැතුව නිවන් දකින්න බෑ. ධර්ම ශ්‍රවණේන්තරව නිවන් දකින්න බෑ. ඒ ධර්මීය මතක තියාගන්න නැතුව, ඒ ධර්මයේ අර්ථ දැනගන්න නැතුව, ඒ ධර්මයට අනුව හැසිරෙන්නේ නැතුව අපිට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ காரணා 8 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපි සැබෑ උපාසක කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා නමට ලේබල් ගහගත්තු උපාසකයෙක් වෙන්නේ නැතුව අපි උත්සාහ කරන්න ඕන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාසක තත්ත්වයටපත් වෙන්න. එතකොට මේ උපාසක තත්ත්වය ඇති කරගන්න කෙනා මගදී වෙනස් වෙන්නේ නැහැ. ඇයි හැබෑ ලෙසම උපාසක වෙලානේ තියෙන්නේ. ওই මගදී වෙනස් වෙන අය නිකන් කිහිලි කරෝපාසක ඔය හදිස්සියට කිහිලිකරුවක් නැති වුනහම කිහිලිකරුවක් අරගෙන ගමන ගිහිල්ලා ඒක විසි කරනවා වගේ අවශ්‍යතාවයට උපාසක වුණා. එතනින් ඒක ඉවරයි විසි කළා. ඊට පස්සේ තමන් කරන දේවත් කියන දේවත් හිතන දේවත් ලස්සන කරගෙන දැහැමි කරගෙන කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න දැහැමි කරගන්න නම් අපට අවශ්‍යම වෙනවා අර සැබෑ උපාසක භාවය. සැබෑ උපාසක භාවය තියෙන්න නම් අපි හැම වෙලාවෙම උපාසනය නැත්තම් ඇසුරක් ලබන්න ඕන. කාගේ ඇසුරද ලබන්නේ? තෙරුවන්ගේ ඇසුර. තෙරුවන්ගේ ඇසුර ලබනවා කියලා කියන්නේ තෙරුවන් ජීවිතයට ලං කරගන්නවා. තෙරුවන් ලං කරගන්නවා කියන්නේ බුදු ගුණ වලින් ආදර්ශයක් ලැබලා බුදු ගුණ දැනගෙන අපි ඒවට පැහැදිලා බුද්ධ වන්දනාව වර්ධනය කරගෙන බුදු ගුණ අපේ ජීවිතයටත් ලං කරගන්න උත්සාහ කරන්න ඕනේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු එව්ජින් ජයසිංහ මහත්මයායි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 18 වන දින උපන් දිනය සමරන කුවේටි සේවයේ නියුතු RL විමලාවතී මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උපන් දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබේ සිතත් නිවාසන සාලන්නට අවශ්‍ය බණපදයක් කියා දෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවේටි සේවයේ නියුතු එව්ජින් ජයසිංහ මහත්මයායි. ජයසිංහ මහත්මියගේ ප්‍රධාන අරමුණ තමයි පෙබරවාරි මාස 18 වන දින
උපන් දිනය සමරන කුවෙට්ටි සේවයේ නියුතු ආර්.එල්. විමලාවතී මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමත්. ඉතින් අපි ආශිර්වාද කරනවා ආර්.එල්. විමලාවතී මහත්මියට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු පරමාර්ථ තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා ආශිර්වාද කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, බණ පදයක් අහන්න නැතුව අපේ ධර්මඥානය, දහම් දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාවක් නැහැ. දහම් දැනුම වැඩෙන්න නම් බණ අහන්න ඕන. ඇසූ බණපද නැවත නැවත අහනවා නම් ඒ ඇසූ ධර්මය හිත තුළ ස්ථාපිත වෙනවා පින්නතුනි. පින්නතුනි, අපේ මනස හැම විටම ඒකාකාරී ස්වභාවයෙන් පවතින්නේ නැහැ. සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ නිතර නිතර සෙලවීමට, චංචල වීමටපත් වෙනවා. ඒට හේතුව අපි නිතරම අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන අය පින්නතුනි. මේ අටලෝ දහමට මුහුණ දෙනකොට වර එක අපි සතුටු වෙනවා, වර එක දුක් වෙනවා. වර එක මානසිකව කඩා වැටෙනවා. තවත් වර එක ජීවිතේ කලකිරෙනවා, එපා වෙනවා. මෙන්න මෙවැනි කලකිරීම, ජීවිතයේ එපා වීම, හිත තුල නොසතුට ඇතිවීම සිද්ධ වෙන වෙලාවේදී පින්වතුනි, අපට හිතට සහනය, සංසිඳීම ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අන් කිසිවකින් නෙවෙයි, ධර්මය නැමැති ඖෂධයෙන්මයි. ඒ නිසා මෙන්න මෙවැනි ස්වභාවයක් අපට පැහැදිලිව පේන්න තියෙනවා. පින්වතුනි, ධර්මය පිළිබඳ යම් යම් සැකතැන් තියෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, පෙර භවය, මතු භවය ආදිය පිළිබඳව සැකතැන් තියෙනවා. ඒ සැකතැන් දුරු කරගන්න පුළුවන් වෙන්නේ බණපදයක් අහනකොට. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණපදයක් ශ්‍රවණය කරන්න ඕන පින්නතුනේ. එහෙම නැත්නම් අපිට හිත හදාගන්න විදියක් නැහැ. පින්නතුනේ, ඔබෙත් මගේ ජීවිතය තුළ යම් යම් දුර්වල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි අංග සම්පූර්ණ අය නෙවෙයි. මේ දුර්වල අඩුපාඩුකම් හමුවේ අපේ හිත සකස් කරගෙන නිවැරදි තැනකට ජීවිතේ ගේන්න බලපාන්නේ ධර්මයයි. පින්වතුනි, මේ ධර්මය පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ සැපවත් කරන්න, පරලොව ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න ධර්මයෙන් දෙන පිටුවහල මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. මේ සියල්ලටම වඩා අනමතක්කෝ යම් භික්කවේ සංසාරෝ, මහණෙනි මේ සසර අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරේ සැරිසරන අපි ඉන් අතමිති සසර දුක නිවාලන්නට පිහිට වෙන්නේ බණපදයක්. මේ ලෝකේ බණපදයක් අහන්න නැතුව පින්නතුනි කිසි විටකත් ධර්මාවබෝධය ලබන්න බෑ. ධර්මාවබෝධය ලබන්න අඩුම ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කරන්න ඕන. ඒ නිසා ධර්මයේ ජීවිතයට සමීප කර ගැනීමෙන් අප්‍රමාණ වූ පිහිටක් අපට ලැබෙනවා. පින්වතුනි, අද
මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සූත්‍ර පිටකයේ ඇතුළත් සූත්‍රයක් අනුසාරයෙන් ධර්ම කරුණු කීපයක්. ඒ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් අට්ඨක නිපාතයේ මහා නාම සූත්‍රය ඇසුරින් තමයි අද දේශනාව පැවැත්වෙන්නේ. කුමද්ද දේශනාව? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් මහා නාම සූත්‍රය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නික්‍රෝධාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ මහා නාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා වැඳ නමස්කාර කොට පස්සකින් ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ සුහද සාකච්ඡාවක් කරලා මේ මහා නාම ශාක්‍ය මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින කරුණුහා ඒවාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. මේ මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කෙනෙක් උපාසකයෙක් වන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා. ශාක්‍ය කුමාරයෙනි, උපාසක වෙන්න නම් කෙනෙක් තෙරුවන්ට සමීප වෙන්න ඕන. දැන් පින්නතුනි, උපාසනය කියලා වචනයක් තියෙනවා. උපාසනය කියන්නේ සමීපව ඇසුරු කරනවා කියලා කියන එකයි. කුමද්ද සමීපව ඇසුරු කරන්නේ? සමීපව ඇසුරු කරන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයයි. බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට පෙන්නනවා, යතෝකෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. මහා නාම යම් කෙනෙක් බුදුන් සරණ යනවා නම්, දහම් සරණ යනවා නම්, සංඝුන් සරණ යනවා නම්, එත්තාවතා කෝ මහා නාම උපාසකෝ, අන්න ඒ කෙනා තමයි, එහෙම තෙරුවන් සරණ ගිය කෙනා තමයි උපාසක භාවයට පත් වෙන්නේ. එහෙනම් උපාසක භාවයට පත් වෙන්න බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ යන්න ඕන. අන්න එතකොටයි පුළුවන් වෙන්නේ පින්වතුනි උපාසක භාවයට පත් වෙන්න. දැන් අද උපාසක කියලා කිව්වහම සමහර තැනක පහත් නෝන්ජල් වචනයක් හැටියට, පහත් නෝන්ජල් වචනයක් හැටියට සලකනවා. අද උපාසක වෙන්නේ එක්ක පොයේ දවසට සිල් ගන්න ඕන. එහෙම නැත්නම් වයසට යන්න ඕන. එහෙම නැත්නම් මිය යන්න ඕන. පොයේ දවසට සිල් ගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ, උපාසක වෙලා තියෙනවා. වයසට ගියාමත් කමක් නැහැ, උපාසකම්ම කිව්වහම කිසිම තරහක් නැහැ, සතුට. මැරුණහම ටයිටල් එක ලියලම ගෙනත් දෙනවා උපාසක වචනයත් ඇතුළත්ව. උපාසක උපාසිකා. ඔන්න බලන්න පින්නතුනි, උපාසක කියන වචනය අද භාවිතාවට යෙදෙන තැන්. එක්ක වයසට යන්න ඕන, නැත්නම් මැරෙන්න ඕන. එහෙම නැත්නම් පොයේ දවසට සිල් ගන්න ඕන. අනිත් දවසට උපාසක නෙමෙයි. බලන්න සමාජයේ ගිය තැන. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට පෙන්නනවා, යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සංඝුන් සරණ ගියා නම් ඒ කෙනා උපාසක හෝ උපාසිකා. එහෙනම් එතන මහා ගෞරව නාමයක් පින්නතුනේ. හැබැයි සරණ යනවයි කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා නිකන් වාක්‍ය තුන කියන එක විතරක් නෙවෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කිව්වහම එහිදී බුදුන් සරණ යන්න ඕන බුදුගුණ දැනගෙන.
අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මෙන්න මේ බුදු ගුණ 9 අපට දැනගෙන සරණ යාම තමයි අවශ්‍ය. ධර්මයේ සරණ යනකොට ධර්මයේ ගුණ 6 දැනගන්න ඕන. සංඝයා සරණ යනකොට සංඝයාගේ ගුණ 9 දැනගන්න ඕන. දැන් බලන්න පින්නතුනි, ඔබෙන්ම ප්‍රශ්න කරලා ඔබ දැන් කොච්චර කාලයක් තිස්සේ සිල් ගන්නවද බලන්න. ඔබ බෞද්ධ වෙලා කොච්චර කල්ද කියලා බලන්න. පරම්පරා ගානක් බෞද්ධ ඇති. සමහරු කියනවා මං එක පෝයක්වත් අතහරින්නේ නැහැ. පෝය 12ටම සිල් ගන්නවා. ඒක හොඳයි. ඉපරණි කාලේ පෝය 4ටම සිල් ගත්තා. දැන් පෝය එකක් සිල් ගන්නවා. එක පෝයකට. ඔබ දැන් සිල් අරගන්න පටන් අරගෙනත් අවුරුදු ගාණක් වෙනවා ඇති. පින්නතුනේ. අවුරුදු 10ක්, අවුරුදු 15ක්, අවුරුදු 20ක්, 30ක් ඊටත් වඩා වැඩි කාලයක්. එහෙම වුණත් එච්චර කාලයක් සිල් අරගත්තත් බලන්න පින්නතුනේ, අපි අතරින් කී දෙනාටද පුළුවන් මේ බුදු ගුණ 9ත්, දහම් ගුණ 6ත්, සංඝ ගුණ 9ත් වෙන් කරලා කියාගන්න. ඒ ගුණ 24 දල තේරුම කියාගන්න කී දෙනාටද බලන්න පුළුවන්? දැන් අපි සතුටුදායක තැනකද එහෙනම් ඉන්නේ? නෑ. එහෙනම් අපට අඩු ගානේ මේ ගුණ 24 වෙන් කරලා කියාගන්න, දල වශයෙන් තේරුම කියාගන්න තරම් හැකියාවක් අපි තුල තියෙන්න ඕන පින්නතුනේ. අන්න ඒකයි මෙතන කියන්නේ උපාසක කියලා. එහෙම නැත්තම් නිකන් නාම මාත්‍රිකව බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝුන් සරණ ගියා කියලා කිව්වට මදි. ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මේ ස්වාමීන් වහන්සේ කියන දේ හරි නේද? මම මෙච්චර කලක් සිල් අරන් තියෙනවා. තෙරුවන් සරණ ගිහිලා මෙච්චර කාලයක් වෙනවා. ඇත්තටම මට මේ තෙරුවන්ගේ ගුණ 24 කියා ගන්න පුළුවන්ද? මේකේ තේරුම දල වශයෙන්වත් කියා ගන්න පුළුවන්ද? හිතලා බලන්න. අන්නේ තැනට අපි ආවොත් තමයි පින්නතුනි අප නියම උපාසක තත්ත්වයටපත් උනා වෙන්නේ. එහෙනම් ඔබත් උත්සාහ කරන්න ඕනේ ඒකට. ඊළඟට උපාසක කෙනෙක් පින්නතුනි තමන්ගේ දියුණුව ඇති කරගන්නවා වගේම අනුන්ගේ දියුණුවත් ඇති කරන්න ඕන. සමහර උපාසකවරු ඉන්නවා තමන්ට හිතවත් හැබැයි අනුන්ට අහිතවත්. සමහරු ඉන්නෝ තමන්ට අහිතවත් අනුන්ට හිතවත්. තවත් පිරිසක් ඉන්නෝ තමන්ටත් හිතවත් අනුන්ටත් හිතවත්. මෙන්න මේ අතරින් අපි වෙන්න ඕන තමන්ටත් හිතවත් අනුන්ටත් හිතවත් කෙනෙක්. මෙන්න මේ විදියට තමන්ටත් අනුන්ටත් හිතවත් භාවයෙන් කටයුතු කරනවා නම් අන්න සැබෑ උපාසක කෙනෙක් බවට පත් වෙනවා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ තවදුරටත් පැහැදිලි කරනවා තමන්ට හිත පිණිසත් අනුන්ට හිත පිණිසත් හේතු වන කාරණා 8ක් පෙන්වා දෙනවා. මෙන්න මේ කාරණා 8 අපේ ජීවිතයට ලං කර ගැනීම කළ යුතුයි. මොනවද ඒ කාරණා? අපි බලමු. එකින් එක. 1. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අපේ ජීවිතය තුළ තිබිය යුතුයි. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන පැහැදීම. මේ පැහැදීම සැබෑ ලෙස ඇති වෙන්න ඕන. බොරු ආටෝප සාටෝප සාඩම්බර විදියට අනුන්ට පේන්න විතරක් පින්වතුනි ශ්‍රද්ධාවන්තයෙක් කියලා පෙන්නලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධාව අවංකවම තම ආධ්‍යාත්මයේ තිබිය යුතුයි. තම ආධ්‍යාත්මයේ ශ්‍රද්ධාව නැත්තම් එතනදී ඇති වැඩක් නැහැ. ආධ්‍යාත්මයේම ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ශ්‍රද්ධාව තිබිය යුතු දෙයක්. ශ්‍රද්ධාව නැතුව කිසි විටකත් නිර්වාණය පසක් කරගන්න බෑ කෙනෙකුට.
අපි හැම වෙලාවෙම Tamanට හිත පිනිස කටයුතු කරන කෙනෙක් වෙන්න නම් අන් අයට හිත පිනිස කටයුතු කරන කෙනෙක් වෙන්න නම් ශ්‍රද්ධාව තිබිය යුතුමයි. ශ්‍රද්ධාව නැතුව එතෙන්ට යන්න බෑ. ශ්‍රද්ධාවත් අවශ්‍යයි. ශ්‍රද්ධාවෙන් තමයි සීලයට එන්න ඕන. සීලයෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් යන්න ඕන. එහෙනම් ආර්ය මාර්ගයේ මූලික අංගය තමයි පැහැදීම හිවත් ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ඇති කරගන්න තෝන පින්නතුනි අවබෝධයෙන්. නිකං ගතානුගතික සාම්ප්‍රදායික ක්‍රමයකට නෙවෙයි. ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන නැවතත් කලකිරීමක් ඇති නොවනසේ. සැබෑ ශ්‍රද්ධාව ඇති වුණොත් කලකිරෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ශ්‍රද්ධාව අපි තුල තියෙන්න ඕන ඒක ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් වෙන්න ඕන. එහෙනම් ආකාරවතී ශ්‍රද්ධාව අපි තුල තියෙනවා නම් ඒක තමයි අවශ්‍ය අපට ඉදිරි ආධ්‍යාත්මික ගමන සංවර්ධනය කරගන්න. එහෙනම් තුනුරුවන්ට පැහැදෙන ක්‍රියා තමයි හැම වෙලාවෙම කරන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වෙන්න අපි තෙරුවන්ට සමීප වෙනවා. තෙරුවන්ට සමීප වෙන්න අපි ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයේ මතක තියාගන්නවා. ධර්මයේ අනුව හැසිරෙනවා. ඒ නිසා ධර්මයේ අනුව හැසිරෙනකොට අපි තුල ප්‍රඥාව ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව ලබා ගැනීමේ මූලික අංගය ශ්‍රද්ධාව. 2. සිල්වත් බව. සීලයත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනතුනේ. සීලවන්ත භාවයේ නැතුව කෙනෙකුට නිර්වාණය පසක් කරගන්න බෑ. දැන් කෙනෙක් හිතාවේ කියාවේ සිල් ඕන නැහැ. භාවනා කළා එකපාරට නිවන් දකින්න පුළුවන් කියලා. භාවනා කරලා තමයි නිවන් දකින්න ඕනේ. ඒක ඇත්ත. සීලෙන් තොර භාවනාවක් කොහේවත් කියවෙන්නේ නැහැ. පින්නතුනි සමාධියේ පදනම සීලයයි. ප්‍රඥාවේ පදනම සමාධියයි. ඔන්නෝක තේරුම් ගන්න ඕන. ප්‍රඥාව කියන්නේ යථාර්ථාවබෝධය. එතකොට ප්‍රඥාව ලබන්න නම් ඉස්සෙල්ලා චිත්ත ඒකාග්‍රතාව සිත සමාධිගත කිරීම කරන්න. සිත සමාධිගත කරගන්න නම් කාය වාචානං සමෝදානං සීලං කය වචනය සංවර කර ගැනීම සිල්වත් වීම අවශ්‍යයි. කය වචන දෙක සංවර කරගෙන සිල්වත් භාවයටපත් වුනහම අන්නේ සීලවන්ත භාවය නිසා තමයි සිත එක අරමුණකට ගන්න පුළුවන් වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාව නැතුව ප්‍රඥාවක් ඇති කර ගන්න බෑනේ. එතකොට සමාධියට යන්න නම් කුසල අරමුණක් හිතට එන්න ඕන. කුසල අරමුණක් හිතට ගන්න නම් අපි නිවැරදි ක්‍රියා නිවැරදි වචන භාවිත කරන්න ඕන. පින්වතුනි සත්තු මරමරා හොරකම් කර වැරදි කාම සේවනයේ නිරත වෙවි අපට පුළුවන් ද කුසල අරමුණක හිත පිහිටුවා ගන්න? කවදාවත් බෑ. එහෙනම් කුසල අරමුණකට යන්න ඕන අපි තුල නිවැරදි කායික වාචසික ක්‍රියා එකයි. එතකොට හොඳ තැනකට යන්න අපට මඟ හැදෙනවා. එහෙනම් සීලය කොච්චර වටිනවද පින්නතුනි? චිත්ත සමාධිය ඇති කරගන්න. මේක තේරුම් අරගෙන කටයුතු කළොත් විතරයි අපට ඉන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි මේ සීලය පංචශීලයෙන් පටන් අරගෙන මේක දියුණු කරගන්න පුළුවන්. ගෘහස්ත සීලය හැටියට සැලකෙන පංචශීලයට අවධානය යොමු කළා ඒ ආරක්ෂා කරගෙන ඉන්පසුව අපට පුළුවන් මෙතනින් ඉදිරියට යන්න. ආජීව අෂ්ටමක සීලයට, පොහොය අෂ්ටාංග සීලයට, දස සීලයට, නවාංග උපෝසත සීලයට,
සාමණේර දස සීලයට උපසම්පදා සීලය දක්වා මෙය වර්ධනය කරන්න පුළුවන්. ආර්ය කාන්ත සීලය දක්වා සමාධියට පසුබිම් වන සීලයක් දක්වා මෙය වර්ධනය කරගන්න පුළුවන්. එතකොට තමන්ටත් යහපත අනුන්ටත් යහපත සැලසෙන වැඩක්. සීල් රකින්න කෙනාගෙන් කවදාවත් අනුන්ට අවඩක් වෙන්නේ නැහැ. තමන්ට අවඩක් වෙන්න ඉඩකුත් නැහැ. ඒ නිසා සිල්වත් භාවය තමන්ට සුව සෙත යහපත සැප පිණිස හේතු වන කාරණයක්. ඊළඟට පින්නතුනි තුන්වෙනි කාරණේ ත්‍යාගවන්ත බව. ත්‍යාගවන්ත භාවයත් අත්‍යවශ්‍ය කරුණක්. මොකද දැන් බෝසතාණන් වහන්සේ මේ ත්‍යාගය එහෙම නැත්නම් මේ දානය පාරමිතාවක් වශයෙන් පෙරුවා. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා වශයෙන්. අපි තුල තණ්හාව දුරු කරගන්න නම්, මසුරුකම නැති කරගන්න නම් මේ ත්‍යාගවන්ත භාවය හුරු පුරුදු කරන්න ඕන, වර්ධනය කරන්න ඕන. එතකොට අපි තුල පරිත්‍යාගශීලීත්වයේ වර්ධනය වීමත් එක්ක මනසත් සකස් වෙනවා. ඇත්තටම පරිත්‍යාගයේ ගතින් දුන්නත් හිතින් එපාය මේක සකස් කරගන්න. හිතේ පරිත්‍යාගය නැතුව ගතින් දීලා වැඩක් නැහැ. ඒ නිසා පරිත්‍යාගය මූලික වශයෙන් හිත තුල ගොඩනගෙන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. පරිත්‍යාගශීලී භාවය. එහෙනම් තමන්ට හිත පිනිස හේතු වන කරුණු අතර තුන්වැන්න ත්‍යාගවන්ත බව. 4. භික්ෂූන්ගේ දැකීම. දැන් අපි දන්නවා මංගල සූත්‍රයේ පෙන්වා දෙනවා සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තම. ශ්‍රමණයන්ගේ දැකීම මංගල කාරණයක්. භික්ෂුවක් දැකීම තුලින්ම පින්නතුනි භික්ෂුවක් දැකීම තුල ජීවිතේ පරිවර්තනය වෙච්ච අවස්ථා උනතරම් තියෙනවා. දැන් බලන්න අශෝක නම් වූ එච්චර දරුණු පාලකයෙක් නිවි සැනසුනේ ශ්‍රමණ දසුණක් දැකලා. ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය දැකලා රජුරෝ සැනසුණා, මූලික වශයෙන් පැහැදුණා. දැන් මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ එක කතා කරලවත් බණ අහලවත් නෙවෙයි. උන්වහන්සේගේ සංවරකම, ඉඳුරන්ගේ සංවරකම, පැවැත්මේ සංවරකම, ගමනේ ඇති සංවරකමටයි පැහැදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා බිහියෝ භාවාය. නොපැහැදුණු අයගේ පැහැදීම සඳහා, පැහැදුණු අයගේ ප්‍රසාදේ වර්ධනය සඳහා කටයුතු කරන්න කියන එකයි. එහෙනම් භික්ෂුව කෙරෙහි පැහැදීම මූලික වශයෙන් ඇති වෙන්නේ දර්ශනයෙන් දැකීමෙන්. හැබැයි මෙතන ඊට වඩා එහා ගිය දෙයක් අපිට පෙන්වලා දෙනවා. භික්ෂූන්ගේ දැකීම කියලා මෙතන පැහැදිලි කරන්නේ භික්ෂූන්ගේ ඇසුරත් අවශ්‍යයි මෙතන පෙන්වතුනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අපට ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැත්නම් අපි ඊළඟට ඇසුරු කරන්න ඕන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැත්නම් අපි ආශ්‍රයයට ගන්න ඕන මහරහතන් වහන්සේලා. පින්නතුනි සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් හා මහරහතන් වහන්සේ කෙනෙක් අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ సంతానගත සසරට බැඳ තබන දස සංයෝජන මුලින් පුටා දැමූ කෙනෙක්. මහරහතන් වහන්සේ කෙනෙකුත් දස සංයෝජන දුරු කරලා තමයි. නමුත් උන්වහන්සේ සිව් පිළිසිඹියාපත් රහත් භාවය ලබාගෙන තියෙනවා. ඒක තමයි මහරහත් කියලා කියන්නේ. මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම වෙනස්. අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන හතරෙන් යුක්තයි මේ මහරහතන් වහන්සේලා. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් හා මහරහතන් වහන්සේ කෙනෙක් අතර වෙනසක් පවතින බවත් පින්වතුනි ඔබ දැනගන්න ඕන. එතකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නැත්තම් මහරහතන් වහන්සේ කෙනෙක් ඇසුරට ගන්න. කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට. නමුත් මහරහතන් වහන්සේ කෙනෙකුත් ඇසුරට නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන්න.
රහතන් වහන්සේ කෙනෙක් ඇසුරට නැත්තම් අනාගාමී උතුමෙකු ඇසුරු කරන්න. අනාගාමී උතුමෙකු ඇසුරට නැත්තම් සකදාගාමී උතුමෙකු ඇසුරු කරන්න. සකදාගාමී උතුමෙකු ඇසුරට නැත්තම් සෝවාන් වෙච්ච භික්ෂුවක් ඇසුරු කරන්න. සෝවාන් වෙච්ච භික්ෂුවකුත් සොයා ගැනීමට Tamanට දන්නා පමණින් නැත්තම් ඔබ කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට ආශ්‍රය කරන්න ඕන සිල්වත්, ගුණවත්, ධර්මදර, විනයදර, බහුශ්‍රුත භික්ෂුවක්. ආවට ගියාට නෙවෙයි. මේ සිල්වත් දැනුගත් බහුශ්‍රුත භික්ෂුවක් ආශ්‍රය කිරීමෙන් Taman තුලත් ඒ ගුණ වර්ධනය වෙනවා. ඒ ගුණ වර්ධනය වීම තුලින් තමයි පින්නතුනි අපට ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිතේ සංවර්ධනය කරා ගමන් කරන්න. එහෙනම් ආධ්‍යාත්මික සංවර්ධනයක් අපි තුල ඇති කරගන්න නම් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට දැනුගත් බහුශ්‍රුත විනයගරුක සිල්වත් භික්ෂුවක් ආශ්‍රය කරන්න ඕන. අන්න ඒ ආශ්‍රය අත්‍යවශ්‍යයි අපිට. ඒක තමයි භික්ෂුවගේ දැකීම කියන්නේ. එතකොට තමන්ගේ යහපත අනිවාර්යෙන් උදා වෙනවා. තමන්ගේ යහපත උදා වෙනකොට අනුන්ගේ යහපතත් උදා වෙනව පින්නතුනේ. ඒකයි සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණේ තමයි පස්වෙනි කරුණ සද්ධර්ම ශ්‍රවණයට ඇති කැමැත්ත. අපි මුලිනුත් මතක් කළා පින්නතුනි මා ඔබට කියලා දුන්නා සද්ධර්ම ශ්‍රවණයෙන් තොරව නිර්වාණයක් නැහැ. බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා බණපදයක් ශ්‍රවණය කළ යුතුයමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න. බණපදයක් ශ්‍රවණය කිරීම එච්චර වැදගත්. බණපදයක් අහනකොට ධර්මයේ දැනගන්නවා. ධර්මයේ දැනගෙන ඉදිරියට යනකොට තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. පියවරින් පියවර බණ අසමින් සෝවාන් වීමේ අපේක්ෂාව අපි තුල තියෙනවා නම් බණ ඇසීමේ අපේක්ෂාව බණ ඇසීමේ පුරුද්ද අපි තුර ඇති කරගත යුතුයමයි. නැත්තම් අපේ ඉලක්කයට යන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය එච්චර වැදගත්. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයෙන් දැනුවත් වෙනවා. ඒ ධර්මයේ මතක තියාගන්නවා. ඒ ධර්මයේ පිළිපදිනවා. ඒ ධර්මයට අනුව ප්‍රඥාව පහළ කරගන්නවා. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කිරීම එච්චර වැදගත් වෙන්නතුනේ. ධර්ම ශ්‍රවණේ නතර වෙන්නේ නැතුව ඒ ඇසූ ධර්මය ධාරණය කර ගැනීම මතක තියා ගැනීම කළ යුතුයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වල දෙනවා සුණාත ධාරේත චරාත කියලා වචන තුනක්. සුණාත කියන්නේ අහන්න, බණ අහන්න. ධාරේත කියන්නේ ධාරණය කරගන්න මතක තියාගන්න. චරාත කියන්නේ ඒ අනුව හැසිරෙන්න. එහෙනම් බණ අහන්න ඕන, ඒ බණ මතක තියාගන්න ඕන. ඒ බණ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න ඕන. එතකොට මතක තියාගැනීමෙන් තොරව ධර්මයේ ක්‍රියාත්මක කරන්න බෑනේ. ඒ නිසා ධර්මය මතක තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය වගේම ධර්මය මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ධර්මය මතක තියාගත්තත් බැහැ පින්නතුනි අපේ යහපත සලසා ගන්න ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්න ඕන. ධර්මයේ අර්ථ හොයන්න ඕන. දැන් එක බණපදයක අර්ථ ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ අර්ථ දැනගන්න නැතුව සැබෑ අර්ථය දැනගන්න නැතුව අපට ධර්මාවබෝධයක් ලබන්න බෑ. ධර්මාවබෝධයක් ලබන්න නම් ධර්මයේ සැබෑ අරුත් දැන පරීක්ෂා කරමින් කටයුතු කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ධර්මය අනුව තමන්ගේ පැවැත්ම හදාගන්න එකත් අවශ්‍යයි. ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම ධර්මය අනුව තමන්ගේ පැවැත්ම යහ පැවැත්ම හදාගන්න ඕන. තමන්ගේ පැවැත්ම හදාගන්න නැත්නම් තමන්ට බෑ ඉදිරියට යන්න. බලන්න එහෙනම් පින්නතුනි මොන තරම් කාර්යයක් අපට තියෙනවද අපේ ජීවිතයක් හදාගන්න ඉදිරියට යන්න. මේ කාරණා 8 බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ජීවිතයක් හදාගන්න, ජීවිතයක් පවත්වා ගන්න, ජීවිතයක
අරමුණු ජයග්‍රහණය කරන්න අපට අත්‍යවශ්‍ය කාරණා හැටියටයි. මොනවද ඒ කාරණාට නැවතත් මතක් කරගන්න? ශ්‍රද්ධාව, සීලය, ත්‍යාග ගුණය, ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ දැකීම හිවත් ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කිරීමට ඇති කැමැත්ත, බණ අහන්න තියෙන ඇති කැමැත්ත වැඩි කරගන්න එක. ඊළඟට ඇසූ දහම්, ඇසූ ධර්මයේ මතක තියාගන්න එක, ධාරණය කරගන්න එක. ඊළඟට ධර්මයේ අර්ථ පරීක්ෂා කරන එක. ඒ වගේම ඒවායේ අර්ථයත් ධර්මාර්ථයත් දැන ගැනීම, ඒ කියන්නේ ඒ ධර්මයට අනුව තමන්ගේ පැවැත්ම හදාගන්න එක. මෙන්න මේ කාරණා ටික අපි වටහා ගන්න ඕන පින්නතුනි. අපේ යහපැවැත්ම හිතසුව පිණිස කටයුතු කරනවා නම්, අපේ හිතසුව පිණිස මේ විදියට ක්‍රියා කරනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ඉලක්කයට අපට යන්න. දැන් මේ කරුණු කාරණා එල්ල වෙලා තියෙන්නේ පින්නතුනේ නිර්වාණයටයි. හැම එකක්ම නිවන පිණිස හේතු වන කරුණු. දැන් ශ්‍රද්ධාව නැතුව නිවන් දකින්න බෑ. සීලය නැතුව නිවන් දකින්න බෑ. මේ දානය නැතුව නිවන් දකින්න බෑ. සත්පුරුෂ ආශ්‍රය නැතුව නිවන් දකින්න බෑ. ධර්ම ශ්‍රවණයෙන්තරව නිවන් දකින්න බෑ. ඒ ධර්මයේ මතක තියාගන්න නැතුව, ඒ ධර්මයේ අර්ථ දැනගන්න නැතුව, ඒ ධර්මයට අනුව හැසිරෙන්නේ නැතුව අපිට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ කාරණා 8 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපි සැබෑ උපාසක කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා නමට ලේබල් ගහගත්තු උපාසකයෙක් වෙන්නේ නැතුව අපි උත්සාහ කරන්න ඕන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාසක තත්ත්වයටපත් වෙන්න. එතකොට මේ උපාසක තත්ත්වය ඇති කරගන්න කෙනා මගදී වෙනස් වෙන්නේ නැහැ. ඇයි හැබෑ ලෙසම උපාසක වෙලානේ තියෙන්නේ. ওই මගදී වෙනස් වෙන අය නිකන් කිහිලිකරු උපාසකවරු. ඔය හදිස්සියට කිහිලිකරුවක් නැති වුනහම කිහිලිකරුවක් අරගෙන ගමන ගිහිල්ලා ඒක විසි කරනවා වගේ අවශ්‍යතාවයට උපාසක වුණා. එතනින් ඒක ඉවරයි, විසි කළා. ඊට පස්සේ තමන් කරන දේවත්, කියන දේවත්, හිතන දේවත් ලස්සන කරගෙන, දැහැමි කරගෙන කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න, දැහැමි කරගන්න නම් අපට අවශ්‍යම වෙනවා අර සැබෑ උපාසක භාවය. සැබෑ උපාසක භාවය තියෙන්න නම් අපි හැම වෙලාවෙම උපාසනය නැත්තම් ඇසුරක් ලබන්න ඕන. කාගේ ඇසුරද ලබන්නේ? තෙරුවන්ගේ ඇසුර. තෙරුවන්ගේ ඇසුර ලබනවා කියලා කියන්නේ තෙරුවන් ජීවිතයට ලං කරගන්නවා. තෙරුවන් ලං කරගන්නවා කියන්නේ බුදු ගුණ වලින් ආදර්ශයක් ලැබලා, බුදු ගුණ දැනගෙන අපි ඒවට පැහැදිලා බුද්ධ වන්දනාව වර්ධනය කරගෙන බුදු ගුණ අපේ ජීවිතයටත් ලං කරගන්න උත්සාහ කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේට අරහං කියනවනේ. අරහං කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ නිසා, කෙලෙස් සතුරන් පරාජය කළ නිසා, සංසාර චක්‍රයේ අර බිඳලු නිසා, සියලු ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන නිසා. දැන් බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරන්නේ නැහනේ. අපේ ජීවිතයටත් අපි හැරිලා බලන්න ඕන. අපි පව් කරනවද? කෙලවරක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ හිත කොච්චර නිර්මලද? උන්වහන්සේ දැන එලිපිට පව් නොකළ වගේම රහසින්වත් පවක් කළේ නැහැ. මෙන්න මේක තමයි අපි ජීවිතයට ගන්න ඕනද. අපිත් ජීවිතය හදාගන්න. මමත් පව් කරන්නේ නැහැ. මට අයහපත් වෙන, අනුන්ට අයහපත් වෙන කිසිදු ක්‍රියාවක් මං කරන්නේ නැහැ කියන තැනට අපි හිත හදාගන්න ඕන. එහෙම හිත හදාගත්තොත් තමයි අර ගුණයෙන් ආදර්ශයක් ගත්ත කෙනෙක් වෙන්නේ. එහෙම නැතුව පින්නතුනේ නිකම්ම මේවා දැනගෙන හිටියයි කියලාත් වැඩක් නැහැ. සමහර අය හුඟා ධර්මයේ දන්නවා.
ධර්මයේ කොච්චර දැනගත්තත් තමන්ගේ ජීවිතයට ඒ ධර්මය ප්‍රායෝගික කරගෙන නැහැ. ඒ නිසා මේ තරම් උතුම් දහමක් ඇයි අපි පැත්තකට දාලා තියෙන්නේ? මොකද පින්නතුනි අපි දැන් ඉන්නේ ආර්ථික සටනකනේ. කොහොමද මුදල් හම්බ කරන්නේ? මුදල් ඕන ජීවිතේට. නැතුව ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක කරගන්න බෑ. ඒක ඇත්ත. ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න මුදල් ඕන වගේම ජීවත් වෙන්න මුදල අවශ්‍ය වෙන එක ඇත්ත. හැබැයි ඒ හම්බ කරන ධන ධාන්‍ය මිල මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි රන් රිදී මුතුමැණික් ඇඳුම් පැළඳුම් ඔබ ඔය භෞතිකව එකතු කරන අබමල් රේණුවක දෙයක් ගෙනියන්න පුළුවන්ද මැරෙන වෙලාවට? කොච්චර සල්ලි බදාගෙන හිටියත් කොච්චර රත්තරන් බඩු හදාගෙන හිටියත් ඒවා අල්මරි වල දාලා බැංකුවේ තියාගෙන ඒවටත් ගෙව කොච්චර රැකගෙන හිටියත් හිතලා බලන්න අබමල් රේණුවක දෙයක් ගෙනියන්න පුළුවන්ද කියලා. වයසේ අග භාගයට යද්දී ජීවිතේ ජරාවටපත් වෙද්දී මාලිගාවන් ගෙවල් තිබුණට ඔබට ඉන්න සිද්ධ වෙන්නේ කොතනක විය හැකිද? රෝහලක ලෙඩ ඇඳක වෙන්න පුළුවන්. කොච්චර යහන වාහන ඔබට තිබුණත් අවසානයේ ඔබ ඒ එක වාහනයකවත් යන්නේ නැතුව කොච්චර සුඛෝභෝගී ඔබ ට්‍රොලි එක දාගෙන ඇම්බියුලන්ස් එකක රෝහලට යන කෙනෙක් වෙන්න පුළුවන්. කොච්චර ඇඳුම් තිබුණත් අන්තිමට ලෙඩෙක් අඳින ඇඳුමකින් විතරක් සැරසිලා ඔබට අවසාන කාලයේ ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. කොච්චර කොණ්ඩ මෝස්තර දදා හිටියත් අවසානයේ කෙස් ගහක් ඉතුරු නොවි හිසේ සියලු කෙස් වැටිලා යන්න පුළුවන්. කොයි තරම් ඔබ මේකප් කර හිටියත් වසා ගන්න. දැන් ඔබට මේකප් කරන්න කොණ්ඩයක් නැහැ. දැන් මේකප් කරන්න දෙයක් නැහැ. අම රැලි වැටිලා. දත් ටික හැලිලා. කන් දෙක ඇහෙන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැහැ. දැන් බලන්න පින්නතුනි වැටෙන තැන ලංකාවේ විවිධ තැන්වල ගෙවල් තියෙන්න පුළුවන්. පිට රටක් තියෙන්න පුළුවන්. නමුත් ඔබ අවසාන මොහොත කොහොම වෙයිද? කොයි තරම් හොඳට ඔබ කෑම බීම කෑවත් බිව්වත් අවසානයේ නායෙන් බඩට දාන බටේ දිගේ යන ආහාර ටිකෙන් යැපෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතෙන්ට අපේ ජීවිතේ වැටෙනවා. මේක හිතන්න. අවසන් මොහොත ඒ තරම්ම අවිනිශ්චිතයි. කොච්චර හොඳට හැඳි ගෑරුප්පු පාවිච්චි කරලා කකා හිටියත් අවසානයේ සේලයින් එක විතරක් එයින් විතරක් ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. බටේ දිගේ කෑම ටික බඩට යනවා ඔබ දන්නේ නැහැ. එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට දුක් වෙවි මට පිනක් කරගන්න බැරි වුණා. මම පන්සලකට ගියේ නැහැ. පූජාවකට අත ගැහුවේ නැහැ. භාවනාවක් කරේ නැහැ. දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා. මං එක එක්කෙනාට ඊර්ෂ්‍යා කර වෛර කර කුහකකම් කර හිටියා මිස මම මේ හොඳ දෙයක් කරේ නැහැ. හොඳ දේවල් කරන අයටත් මං අකුල් හෙල හිටියා. ඒ නිසා ඔය තත්වයෙන් වෙනස් වෙන්න පින්නතුනි. වෙනස් වෙලා තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙයක් කරන්නට අපි උත්සාහ කරමු. ජීවිතයේ යථාර්ථය තේරුම් ගනිමු. අන්න එතකොට හොඳ අර්ථවත් ජීවිතයක් ගත කරන්නට ඔබට හැකියාව ලැබේවි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පින්නතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළේ කුවේට්හි සේවයේ නියුතු එව්ජෙන් ජයසිංහ මහත්මයයි. එතුමියගේ මූලික අරමුණ බලාපොරොත්තුව පරමාර්ථය තමයි පෙබරවාරි මාස 18 වන දින උපන්දිනය සමරන කුවේට්හි සේවයේ නියුතු
ආර්.එල්. විමලාවතී මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උපන්දිනය වෙනුවෙන් හොඳම දාණය ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නත්. ඒ නිසා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ බලයෙන්ම එතුමියට නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතරේ සඳහන් කළ තියෙනවා ආර්.එල්. විමලාවතී මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන බී. සිරියානන්ද මහත්මයාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම සීමන් පියාණන්ට, දීනා දයාබර මෑණියන්ට, සුදත් චමින්දසිරි සොයුරාට, නිරෝෂා දියණිය ඇතුළු දරු මුණුපුරන්ට නිදුක් නිරෝගී සුවය පිරි වාසනාවන්ත අනාගතයකට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්.එල්. විමලාවතී මහත්මියගේ නමින් පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් ඒ ඥාතීන්ටත් අත්පත් වේවා, ඒ අයද සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙම ධර්ම දානමය පින්කම සම්බන්ධීකරණය කරමින් කටයුතු කළ එව්ජින් ජයසිංහ මහත්මයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාට මේ පින් අත්පත් වේවා, රෝගීව සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. බණ අසන ලක්වැසි ලෝකවාසී සියලුම දෙනාටත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතර වන්නට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත, පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පෙබරවාරි මාස 18 වන දින උපන්දිනය සැමරූ කුවේටි සේවයේ නියුතු ආර්.එල්. විමලාවතී මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු එව්ජින් ජයසිංහ මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා